සමීදුන් වේ අවසානය සමීදුන් වේ ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මේදා ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මේදා අප ශක්තිය සමීදුන් වේ අපේ බලය සමීදුන් වේ අප ශක්තිය සමීදුන් වේ අපේ බලය සමීදුන් වේ ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මේදා ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මේදා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා තේමාව හැඳින්වීම අද සාමාන්‍ය සමයේ 11 වන ඉරිදිනයි. අද සුපුවත තුලින් වැඩෙන බීජ සහ අබ ඇටේ පිළිමද උපමා දෙක උන්වහන්සේ තම ගෝලයින්ට පැහැදිලි කර දුන්සේක. ක්‍රිස්තුස් වහන්සේ සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නා පුද්ගලයාට ජීවිතය යනු කුමක්ද, දේව සැලසුම යනු කුමක්ද යන්න පැහැදිලි කරන සේක. එම නිසා ජේසුට ලං වෙන්නටත් එමගින් උන්වහන්සේ අපට දේව සැලැස්ම අපේ ජීවිතයේ අරමුණු පැහැදිලි කර දෙනු ඇත. එම නිසා ජීවිතයේ අරුත වටහා ගැනීමට අවසි දෙවිවරම් යදිමින් මෙම දිව්‍ය පූජා යාගයට මෙතෙසිතින් සහභාගී වෙමු. ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, උන්වහන්සේ අපිට මේ දේව රාජ්‍යයට පිවිසීම සඳහා සුදුසුකමක් ගැන කතා කරනවා. ඒ තමයි මනස්සාපනය වන්න දේව රාජ්‍ය ආසන්නයි. එදා ජෝයල් දිවසිවරයාත් කිව්වා ඒ දෙය වතනව සිත ඉරාගෙන මනස්සාපනය වෙලා නුඹේ දෙවි ස්වාමීන් වහන්සේ වෙතට එන්නට කියලා. එසේනම් අපි මේ ශුද්ධ දිව්‍ය පූජා යාගයට සැබෑම සුදුසන් වනු සඳහා ගෙවී ගිය සතිය තුල අප අතින් සිදු වූ සෑම වරදකටම පාපයකටම අවංක ලෙස මනස්සාපනය වී පව් සමාව ලබා ගනිමු. වත ඉරානුව සිත ඉරාගෙන හැරෙමු සුමගට මනස්ථාපන වී මනස්ථාපන වී වත ඉරානුව සිත ඉරාගෙන හැරෙමු සුමගට අපව දේව රාජ්‍යයෙන් දෙවිඳුන්ගෙන් ඉවත් කරන්නේ මමත්වයයි පාපයයි කිසිකෝ මාන්නයයි. අපි සමාවයි දෙමු.
මමත් වෙට ඉඩදී කුහක කම රජ වී මමත් වෙට ඉඩදී කුහක කම රජ වී තිබෙන මා සිත ඉරාගන්නම් සමිඳුනේ තිබෙන මා සිත ඉරාගන්නම් සමිඳුනේ වත ඉරානුව සිත ඉරාගෙන හැරෙමු සුමගට මනස්ථාපන වී මනස්ථාපන ඉරානුව සිත ඉරාගෙන හැරෙමු සුමගට මනස්ථාපන වී මනස්ථාපන වී සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. අප සැම පියාණන් වහන්සේ සමගද එකිනෙකා සමගද සමග කිරීමට වැඩම කළ ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. පාපේ සහ බෙහෙදේ තුවාලයන් සුවපත් කරන්නා වූ ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. පියාණන් වහන්සේ ඉදිරියෙහි අප උදෙසා මැදිහත් වන්නා වූ ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොවින් වහන්සේගේ දයාවල දනන්හට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගයේ රජාණනි සියලු බලති දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජනක පුත්‍ර වූ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමිනී දේවාජ බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පවහරන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පවහරන ඔබ වහන්සේ අපගේ ඇතුම පිළිගත මැනව. පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් හා සමග දෙවි පියාණන්ගේ මහිමයෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශුද්ධෝතනන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය. එකම පරමෝත්මයන් වහන්සේ ඔබ වහන්සේමය. ආමේන්. අපි යාඥා කරමු. සමිඳුන් අනුගාමී වීම සඳහා දේව ප්‍රේමෙන් ලැබෙන ශක්තිය අපි යාඥා කරමු. දයාබර දෙවි පියාණනි ආත්මාර්ථය සොයමින් විසිරී යන අප සැම ඔබ වහන්සේගේ දහම ඇදහීම තුළ එකමුතු කරන්නට ඔබ වහන්සේ කරුණාභිප්‍රාය කළසේක් වේද. අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ දිරිගැන්වීම තුළ අප ශක්තිමත් කර අපගේ ජීවිතයේ දේව ප්‍රේමයෙන් සලකුණු කර අප එකමුතු කළ මැනව. අප සහෝදරයන් මෙන් දිවිගෙවමින් ඔබ වහන්සේගේ සුභාරංචියේ දූතයන් වන්නට අපට උදව්ව මැනව.
මේ කීදිය භාෂ දහත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නාවෝද රජකම් කරන්නාවෝද ඔබගේ පුත්‍රයානන්ද අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පළමුවන දේව ප්‍රකාශනය ඉසකේල් දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. මහෝත්තම දෙවිස් ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක. උස් වූ කිහිරිගස් මුදුනෙන්ම මමම රිකිල්ලක් ගෙන එය සිටුවන්නෙමි. එහි මුදුන් රිකිලි වලින් ලපුටි රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති කන්දක් මුදුනේ සිටුවන්නෙමි. මම එය උස් වූ ඊශ්‍රායල් කන්ද උඩ සිටුවන්නෙමි. එයින් අතු ලියලන්නේය. එහි ඵලදාව හටගන්නේය. එය උතුම් කිහිරිගසක් වන්නේය. පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු ඒ යට ලගින්නෝය. ඒ අතුවල සෙවණෙහි උන් ලගිනු ඇත. එවිට ස්වාමින් වන මා උස් ගස පහත් කළ බවත් මිටි ගස උස් කළ බවත් සරු ගස වියලි කළ බවත් වියලි ගස සරු කර ඇති බවත් දේශයේ සියලුම ගස් දැනගනු ඇත. ස්වාමින් වන මම මෙසේ වදාළෙමි. වදාළ ලෙසම කරමි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර. සමිඳුනි ඔබ වහන්සේට තුති පිදීම ඔබනේය. සමිඳුනි ඔබ වහන්සේට තුති පිදීම ඔබනේය. සමිඳුනි ඔබට තුති පිදීම ඔබනේය. මහෝත්තම යානනේ ඔබේ නාමය වර්ණනා කිරීම යහපත්ය. උදැසන ඔබේ පෙම පැවසීම ඔබනේය. රැයෝමේදී ඔබේ විශ්වාසවන්තකම පැවසීම යහපත්ය. සමිඳුනි ඔබ වහන්සේට තුති පිදීම ඔබනේය. දැමියෝ තාල වෘක්ෂයක් මෙන් සරුසරවන් නෝය. ලිබනොන්හි කිහිරිගස් මෙන් වැඩෙන් නෝය. සමිඳුන්ගේ නිවසෙහි ඔබ ආරෝපණය කළසේක. දේව මණ්ඩපයෙහි ඒවා සරු ලෙස වැඩෙන් නෝය. සමිඳුනි ඔබ වහන්සේට තුති පිදීම ඔබනේය. වයසගිය පසු ඒවා ඵලදාව දෙන්නේය. සර්වත්වනිල් පැවේවා පවතින්නේය. එසේ වන්නේ සමිදානන් සාධාරණ බවද මාගේ ආරක්ෂකයාණන් තුළ වරදක් නොමැති බවද දක්වනු පිණිසය. සමිඳුනි ඔබ වහන්සේට තුති පිදීම ඔබනේය. දෙවන දේව ප්‍රකාශනය පාවල තමන් විසින්
කොරින්තවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. අපි එහි වේවා මෙහි වේවා සමිදානන් ප්‍රසන්න කිරීමට වඩාත් ආශාවෙමු. එබැවින් අපි සෑම විටම ධෛර්යයෙන් සිටිමු. ශරීරයේ නැමැති නිවාසයේහි සිටිනතුරු අපි සමිදානන් වහන්සේගෙන් ඈත්ව සිටින බව දනිමු. අප ජීවත් වනුයේ දැකීමෙන් නොව ඇදහීමෙන්ය. අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. ශරීරයේ නැමැති නිවාසයෙන් ඈත් වී සමිදානන් වහන්සේ තල විසීමට අපි වඩාත් කැමති වෙමු. ඒ නිසා අපි එහි වේවා මෙහි වේවා කොයි නිවාසයේහි සිටියත් සමිදානන් වහන්සේ ප්‍රසන්න කිරීම වඩාත් ආශාවෙමු. මන්ද අපි සියලු දෙනාම තම තමාගේ ශාරීරික ජීවිතයේදී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය වාසයෙහි ඉදිරියේහි පෙනී සිටීමට නියමව සිටිමු. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. Hallelujah, 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 hallelujah. ඔබ මාගේ මිත්‍රෝය මන්ද පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ලම ඔබට දන්වා වදාළ බැවිනි. සමිදානෝ වදාරන සේක. හලෙලූයා. 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 ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සුවිශේෂක ශුද්ධවර මාක්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ඒ ඊ타ම කුඩා බීජය වුවද එය සියලු පැලෑටි වලට වඩා ලොකු වී විශාල අතු විහිදවන්නේය. තවද ජේසුස් වහන්සේ කතා කරමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳුය. මිනිසෙක් පොළොවෙහි බීජ වපුරයි. ඔහු රෑ දහවල් දෙකෙහි නිදා සිටියේදීත් අවදිව සිටියේදීත් ඔහු නොදන්නා අයුරින් බීජ පැලවී වැඩි. පොළොව එහි ස්වභාවයෙන්ම ඵල හට ගන්වයි. පළමුව දලුද, දෙවනුව කරලද, ඉන්පසු කරල පුරා ධාන්‍යද හටගනි. ගොයම පැසණු කල අස්වැන්න කාලය පැමිණියෙන් ඔහු වහාම දෑකැත්ත යොදන්නේ යයි වදාළසේක. තවදුන් වහන්සේ මෙසේ වදාළසේක. මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන කරම්ද? එය අබ ඇටයකට සමානය. එය පොළවේ වපුරන කල මෙහි පිට සියලු බීජවලට වඩා කුඩා වුවත් වපුලායින් පසුව වැඩි සියලුම පැලෑටිවලට වඩා ලොකු වේ. එහි සෙවණෙහි අහසේ කුරුල්ලන්ටද ලගින්නට හැකිවන තරම් විශාල අතු එහි විහිදවන්නේය. උන්වහන්සේ මෙවැනි උපමා රැසක් මගින්
අසන්නන්ට තේරුම් යන ගත හැකි පමණට දහම දෙසුසේක. උපමාවක් නැතිව උන්වහන්සේ ඔවුන්ට කිසිත් නොඅදාළසේක. හේතුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පෞද්ගලික ලෙස සියල්ල පහදා දුන්සේක. සමිදානන් වහන්සේගේ ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුදත් සුරේදුනි ස්පර්ශ කළ මෙන් මුවචනගේන සෑම වදන සිතට නැගින සෑම සිතුවිලි සුදත් බලයෙන් ඉරිතිරේවා. සුදත් සත්වර ඔබ කිරිවේවා. ඔබට ආසිරි ලැබේවා. වාඩිවන්න. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමයෙන් ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ තුල මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි. ජේසුස් වහන්සේ පිලාත් ඉදිරියේ ඔබ රජෙක්ද කියලා අහපුවම උන්වහන්සේ කදිම උත්තරයක් දෙනවා. මම රජෙක් කියලා ඔබම කියනවා. හැබැයි මගේ රාජ්‍යය මේ ලෝකෙන් වූවක් නෙමෙයි. එතනදී උන්වහන්සේ අපිට ඉඟියක් දුන්නා. මේ ජේසුස් වහන්සේ මෙලොවට වැඩම කළෙත්, උන්වහන්සේ දේශනා කළෙත්, උන්වහන්සේගේ ජීවිතය පූජා කළෙත් කුමක් සඳහාද? මෙන්න මේ දේව රාජ්‍ය ගැන. ජේසුස් වහන්සේ එතකොට කුරුස ගසේදී ඒ පසුතැවිලි වූ සරාට උන්වහන්සේ කියනවා, අද ඔබ මා සමග පාරාදීසයේ සිටිනවා. මෙන්න ජීවත් වෙන අපිට උන්වහන්සේ දේව රාජ්‍ය ගැන බලාපොරොත්තුවක් දෙනවා. රාජ්‍යයක් නම් ඒ රාජ්‍යයට රජෙක් ඉන්නට ඕනේ, පාලකෙක් ඉන්නට ඕනේ. දේශපාලන විද්‍යාව කරද්දී ඉගෙන ගන්නවා අපි රාජ්‍යයක් වීම සඳහා අවශ්‍ය සාධක කරුණු කීපයක්. ඒට යම්කිසි දේශ සීමාවක් තියෙන්නට ඕනේ, ජනතාවක් ඉන්නට ඕනේ. ඒ වගේම ඒ රාජ්‍යයට තියෙන්නට ඕනේ ව්‍යවස්ථාදායකයක්, විධායකයක් සහ අධිකරණයක්. දැන් ජේසුස් වහන්සේ දේව රාජ්‍ය ගැන අපිට කතා කරද්දී උන්වහන්සේ විවිධ උපමාවල් මගින් මේ දේව රාජ්‍ය ගැන කරුණු කාරණා අපට පහදා දෙනකොට අපිට නව ගිවිසුම තුළ මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, මේ දේව රාජ්‍යය, ස්වර්ග රාජ්‍යය, kingdom of God or kingdom of heaven is mentioned 86 times in the Bible, especially in the New Testament. නව ගිවිසුම තුල අපිට පේනවා 86 වතාවක් ඒ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසාම අපිට පැහැදිලි එහි තියෙන වටිනාකම. හොඳයි, එහෙනම් බලමු අපි මේ දේශපාලන විද්‍යාවේ කියන මේ කරුණු කාරණා මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය තුල තියෙනවද කියලා. දැන් පැහැදිලි උන්වහන්සේ තමයි රාජ්‍ය. උන්වහන්සේ තමයි මේ රාජ්‍ය මෙහෙවන කෙනා. මේ රාජ්‍යයේ තේමාවක් තියෙනවා.
ඒ තේමාව තමයි ප්‍රේමය. වහන්සේ කියනවා මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න මාගේ ප්‍රේමේ පවතින. දැන් මේ පුරවැසියෝ මේ දේව රාජ්‍යයේ කොටස්කරුවන් සමාජිකයෝ අනිවාර්යෙන්ම මේ හැම දෙයක්ම කරන්නේ මේ දේව රාජ්‍යය තුල මෙන්න මේ උන්වහන්සේගේ ප්‍රේමේ පවතින්නට. ස්වාමි කෙනෙක් හැටියට මම දේව ධනතාව පරිශුද්ධ කරමින් දෙවියන් වහන්සේව මං කරන කියන හැම දෙයක් තුලින්ම මහිමයට පත් කරමින් උන්වහන්සේගේ ප්‍රේමේ පවතින්නට උත්සාහ කරන ඔබ ගේ ජනතාවක් හැටියට යහපත් පෞල් ජීවිතයක් තුලින් ස්වාමීන් වහන්සේ ඔබව කැඳවලා තියෙනවා මෙන්න මේ රාජ්‍යයේ උන්වහන්සේගේ ප්‍රේමය තුල පවතින. මං කිව්වා මේ රාජ්‍යයට කිසියම් භූමි ප්‍රමාණයක් තියෙන්නට ඕනේ. හැබැයි ජේසුස් වහන්සේම කියනවා මේ මගේ රාජ්‍යය මේ ලෝකෙන් ඌවක් නෙවෙයි. එහි දේශ සීමාව අසීමිතයි. එය ස්වර්ග රාජ්‍යයයි. Where there is love, where there is peace, where there is forgiveness, where there is sharing, caring, everything is there because God is there. එහෙනම් ඊළඟ කාරණය මේ රාජ්‍යයට නීතියක් ව්‍යවස්ථාවක් තියනවාද? ඔව් තියෙනවා. මේ රාජ්‍යයේ නීතිය සහ ව්‍යවස්ථාව තමයි නීතිය දසපනතයි. දසපනත. සහ ව්‍යවස්ථාව තමයි කන්ද උඩ දේශනය. ප්‍රිමන්ත සහෝදර සහෝදරිනි මේ දේව රාජ්‍යයේ ජේසුස් වහන්සේ පිහිටපු රාජ්‍යයේ ප්‍රඥාප්තිය ව්‍යවස්ථාදායක උන්වහන්සේ ප්‍රකාශයට පත් කළේ කන්දුඩ දේශනාව තුළින් ඒ ආරම්භ කරනවා මතෙව්තුමාගේ සවාරංචයේ 5 වෙනි පරිච්ඡේදයේ භාග්‍ය 8න් එහි පැහැදිලිවම ප්‍රකාශ කරන අපිට මෙන්න මේ දේව රාජ්‍යයට ඇතුල් වීම සඳහා කටයුතු කරන්නට ඕනේ කොහොමද කෙලෙසද අපි ක්‍රියාත්මක විය යුත්තේ කියලා බොහොම ලස්සනට අපිට එය උගන්වනවා. මතෙව්තුමාගේ සවාරංචයේ 5 වෙනි පරිච්ඡේදයේ අපිට මේ දේව රාජ්‍යයට පිවිසීම සඳහා මෙන්න මේ භාග්‍ය 8 අනුව අපි කටයුතු කරනවා නම් කවදාවත් බය වෙන්නට දෙයක් නැහැ. ඒදී බොහොම ලස්සනට ප්‍රකාශ කරනවා යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය ස්වර්ග රාජ්‍ය උන්ගේය. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය ස්වර්ග රාජ්‍ය උන්ගේය. එහෙනම් යුක්තිය උදෙසා පළමුවෙන්ම පීඩා විඳේ කවුද? ජේසුස් වහන්සේ. අය උන්වහන්සේ කුරුසගත උනේ. යුක්තිය පසිදන්නට ගිහිල්ලා යුක්තිය ඉෂ්ට කරන්නට ගිහිල්ලා උන්වහන්සේ මිනිස්සු වෛර කරද්දී උන්වහන්සේ කිව්වා වෛරය වෙනුවට ප්‍රේම කරන්න. එසේනම් උන්වහන්සේව කුරුසේ අන ගහලා මරලා මෙන්න උන්වහන්සේ ස්වර්ග රාජ්‍යය දිනාගත්තා. එහෙනම් ඊට පස්සේ කියනවා සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියන ලබන්නේය. මේ දේව පුත්‍ර භාවය අයිති කරගන්නේ නැත්තම් අපිට බෑ. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මේ ස්වර්ග රාජ්‍යයට යන්නට දේව පුත්‍ර භාවයක් නැතිව අපිට බෑ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නට. හොඳට කියවලා බලන්න එකින් එක මේ තමයි
පටන් ගන්නේ ස්වර්ග රාජ්‍යයේ ප්‍රඥාප්තිය ව්‍යවස්ථාව. මතයතුමාගේ සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයෙන් පටන් අරගෙන අන්තිමට අවසාන වෙනවා 7 වෙනි පරිච්ඡේදයේ 24 අත්තිවාරම් 2. ඒ දක්වා තියෙනවා මේ දේව රාජ්‍යයේ ව්‍යවස්ථාදායකේ අවශ්‍ය කරන ජීවත් වෙන්නට දෙවියන් වහන්සේගේ රාජ්‍යය අයිති කරගන්නට අපි ජීවත් වෙන්නට ඕනේ කොහොමද කියලා මේ හැම දෙයක්ම කිසිම අඩුවක් නැතුව අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒදී කියනවා ව්‍යවස්ථාව පිළිබඳ උගන්වනවා කෝපය කොහොමද අපි හසුරුවා ගන්න කියලා. කාම මිත්‍යාචාරය පිළිබඳව උගන්වනවා දික්කසාදය පිළිබඳව දිවුරුන් දීම පිළිබඳව පරිගැනීම සතුරන් කෙරෙහි මෙත්සිත වැඩවීම දන් දීම යාඥාව උපවාසය දෙවියන් වහන්සේටද වස්තුවටද ප්‍රේම කරන්නට ඕනේ සිරුරට පහන ඇසයි සග සම්පත් ගැන ජීවිතය ගැන කරදර නොවන්නට කියලා මෙන්න මේ ආකාරයට අපි කටයුතු කරුවොතින් හරියට අර අත්වරම් 2 පිළිබඳ උපමාව කියනවා වගේ මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි ශක්තිමත් පර්වතයක් මත ගෘහය තනාගත් නනවත් මිනිසෙකුට සමානයි. මොන ප්‍රශ්නාවත් කරදරාවත් කුණාටුවාවත් එය කැඩිලා බිඳලා වැටෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ සුලක්ෂණ නැතිව වැලිතලාවේ ගයක් හදාගත්තොත් මොකද්ද වෙන්නේ? විනාශයටපත් වෙනවා දේව රාජ්‍ය අහිමි වෙනවා. ඉතින් නීතියයි ව්‍යවස්ථාවයි එයයි. එතකොට මේ දෙවියන් වහන්සේ තමයි ඒ නීති හදලා දුන්නේ ජේසුස් වහන්සේ තමයි ඒව හදලා දුන්නේ. එහෙනම් අධිකරණයක් තියෙන්නට ඕනේ. මේ දේව රාජ්‍යය තුල අධිකරණයක් තියෙන්නට ඕනේ. මොකද විධායකෙන් නීති හදනවා. ව්‍යවස්ථාදායකෙන් නීතිය පසිඳනවා. ව්‍යවස්ථාදායකෙන් නීතිය ක්‍රියාවට භාජනය කරනවා. අධිකරණයෙන් නීතිය විනිශ්චයට භාජනය කරනවා. එහෙනම් මේ දේව රාජ්‍යයේ අධිකරණය කොතනද තියෙන්නේ? මම ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි, ඒ අධිකරණය තියෙන්නේ සුදු මතයුතුමාගේ සෝවාරංචියේ 25 වෙනි පරිච්ඡේදයයි. 25 වෙනි පරිච්ඡේදයේ පැහැදිලි ලෙසම උන්වහන්සේ කියනවා මොකද්ද? ජාතීන්ගේ විනිශ්චය. ජාතීන්ගේ විනිශ්චය ගැන කතා කරනවා 25 වෙනි පරිච්ඡේදයේ 31 ඉඳලා අපිට ප්‍රකාශ කරනවා. වහන්සේ කියනවා අන්තිම දවසේ අහන්නේ මෙන්න මෙච්චරයි මම සාගෙන්නෙන් හිටියා උඹ මට කන්න දුන්නද? මම පිපාසෙන් හිටියා. වස්ත්‍ර නැතුව හිටියා. හිරගත වෙලා හිටියා. අද මුළු මහත් ලෝකයක් මෙවැනි අසරණ තත්වයන් තුළ ඉන්නවා. එක පැත්තකින් අද මේ කොරෝනා වෛරසය නිසා මිනිස්සුන්ගේ ජීවිත අවුල් වෙලා කිසිදු හවුහරුණක් නැතුව ඉන්නවා. තවත් පැත්තකින් ස්වභාවික ව්‍යසනයන් නිසා ගම් වතුර නිසා මිනිස්සුන්ට උන් හිටි තැන් අහිමි වෙලා අසරණ වෙලා තනි වෙලා තවත් පැත්තකින් අපේ දීවර ජනතාවට තමුන්ගේ රැකියාවල් කරගන්නට හැකියාවක් නැහැ. සාගර සම්පත විනාශ වෙලා කර්මාන්තශාලා ඇන හිටලා ගොවිතැන් කටයුතු ඇන හිටලා මෙන්න උන්වහන්සේගේ මේ විනිශ්චය දවසට අපි මූණ දෙන්නට මෙන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මමත්වෙන් ආත්මාර්ථයෙන් තමුන් වෙතට විතරක් හිර වෙලා
තමුන්ගේ කුටුම්බය විතරක් ආරක්ෂා කරගෙන ඉඳලා පුළුවන් ද අපිට ගැලවීම ලබන්න ස්වර්ග රාජ්‍ය අයිති කරගන්නට. ඒ නිසා තමයි සුදෝ පාවුලතුමා අපිට කිව්වේ කොරින්ති ලිපියේ මේ කූඩාරමක් බඳු මේ ජීවිතයෙන් ගැලවිලා අපි ආවරණ සහිත කූඩාරමකට යන්නේ කවදද කියලා. එහෙනම් මේ ලෝකේ අපිට මේ තියෙන මේ කාලය උන්වහන්සේ දීලා තියෙන බොහොම සීමිත කාල පරිච්ඡේදයක් දීලා තියෙනවා. මේ කාල පරිච්ඡේදයේදී අපි ගතසිත යොදන්නට ඕනේ. මෙන්න මේ දේව රාජ්‍යයට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික රැස් කරගන්නයි. දේව රාජ්‍යයේ පළවෙනිම ශෛලය තමයි පවුල. ඒ පවුල තුල කිතුණු පවුල තුල තමයි දරුවන්ට කියලා දෙන්නේ බලාපොරොත්තුවක් ඇතිව ජීවත් වෙන්නට. ඒ අම්මා තාත්තගේ ජීවිත වටිනාකම් දිහා බලලා මේ දරුවෝ ඉගෙන ගන්නවා. ඇයි අපි යාඥා කරන්නේ? ඇයි අපි දෙවියන් වහන්සේට කනලව් කරන්නේ? ඇයි අපි මේ ශුද්ධවන්තයින්ට ගෞරව කරන්නේ? ඇයි අපි මේ දිව්‍ය පූජාවල් පවත්වන්නේ? ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, ඊට ප්‍රධානතම හේතුව තමයි අපිට දේව රාජ්‍ය පිළිබඳව බලාපොරොත්තුවක් තියෙන නිසායි. ඇයි අපිට මේ සක්‍රමේන්තු තියෙන්නේ? අපිව සක්‍රමේන්තු ජීවිතයකට ප්‍රසාද ස්නාපනීය කැඳවීමේ ඉඳලා මේ සක්‍රමේන්තු ජීවිතයට අපිව කැඳවලා තියෙන්නේ ඇයි? මේ සක්‍රමේන්තු තමයි දේව රාජ්‍යයේ పూర్ව සලකුණු. ඒ හරහා තමයි අපිට යන්නට පුළුවන් වෙන්නේ. ජේසුස් වහන්සේ අපිට කියලා දුන්නොතේ අපේ ජීවිතයේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වා මේ දේව රාජ්‍යයෙන් අපිව විසි කරන්නේ පැත්තකට අයින් කරන්නේ මේ දේව රාජ්‍ය අහිමි කරන්නේ යක්ෂයා මාංශය ලෝකයයි. යක්ෂයා කැමති නැහැ අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙතට යනවා දකින්නට. ඒ නිසා මොකද කරන්නේ? අපේ සිතිවිලි වලට රිංග ගන්නවා. අපේ ආකල්ප තුලට රිංග ගන්නවා. ඊට පස්සේ අපේ ක්‍රියාකලාපයන් තුලට රිංග ගන්නවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය මේවා දේව රාජ්‍යයට සුදුසු ගුණාංග නෙමෙයි. වෛරය, ක්‍රෝධය, පලිගැනීම මේවා දේව රාජ්‍යයට සුදුසු ගුණාංග නෙමෙයි. අසමාදානය, අසමගිය, බොරුගතු, කේලම්, කොඩිවින මේවා දේව රාජ්‍යයේ ගුණාංග නෙමෙයි. මිහි පිට අපිව නරක ආදියකට ගෙනියන ගුණාංග තමයි. එසේනම් දේව රාජ්‍යයට පිවිසෙන්නට තියෙන එකම දොරටුව තමයි මනස්ථාපනය. ස්නාවක ජෝන්තුමා නතර කරපු තැනින් ජේසුස් වහන්සේ පටන් ගත්තා. ස්නාවක ජෝන්තුමා නතර කරේ කොමකින්ද? මනස්ථාපනය වන්න දෙවියන් වහන්සේගේ රාජ්‍ය ආසන්නයි. ජේසුස් වහන්සේගේ දේශනාවේදී උන්වහන්සේ පටන් ගන්නෙ කොතනින්ද? මනස්ථාපනය වන්න දෙවියන් වහන්සේගේ රාජ්‍ය ආසන්නයි. උන්වහන්සේ කියනවා ඔබ මේ කුඩා දරුවන්ගෙන් මෙන් එක්කෙනෙක් වුණේ නැත්නම් ඔබට කවදාවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට බෑ. Unless you become like these children, the little ones, you will never enter into the kingdom of heaven, kingdom of God. මොකක්ද ඒ කිව්වේ? එතන තියෙන පුංචි දරුවෝ බැහැපත් යැපෙනවා. අපි දෙවියන් තුල යැපෙන අය. උන්වහන්සේගේ රාජ්‍යයට අපි සාපිපාසා වෙමු. උන්වහන්සේගේ රාජ්‍ය ජේසුස් වහන්සේ
මේ රාජ්‍යය දිනපතාම අපේ ජීවිතවලට අපේ පවුල් තුළට කැඳවා ගන්නට උන්වහන්සේ කියලා දුන්නු ලස්සනම අත්දැකීම තමයි පරමණ්ඩල යාඥාව, ස්වර්ගයේ වැඩ සිටින යාඥාව. අපි මොනවද කියන්නේ? ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා, එනුලත් ඒවා. ඒ කියන්නේ මේ ලෝකයේ තුලම එය අපිට අත්දකින්නට සලස්වන. හැබැයි අපිට සමාව දෙන්නට බැරි නම්, අපිට වරද කරපු අයට අපිට සමාව දෙන්නට බැරි නම් මේ දේව රාජ්‍යයට අපි සුදුසුසන් නෙමෙයි. එහෙනම් අපි උන්වහන්සේට බාර දෙමු. අපගේ පවුල් බාර කරමු. අපේ දේශය බාර කරමු. මේ මුළු මහත් ලෝකෙම බාර කරමු. අද මේ මිනිස්සු රාජ්‍යයක් ගැන, ලෞකික රාජ්‍යයන් ගැන විතරක් හිතලා කටයුතු කළේ. දෙවි කෙනෙක් ඕනේ නැහැ, දෙවියන් වහන්සේගේ රාජ්‍යයක් අවශ්‍ය නැහැ කියලා කටයුතු කළේ. අද විද්‍යාව අසරණ වෙලා තියෙද්දී, තාක්ෂණය අසරණ වෙලා තියෙද්දී, මේ හැම දෙයක්ම අසරණ වෙලා තියෙද්දී මිනිස්සුන්ට දැන් සිදු වෙලා තියෙනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයි උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමයි සොයන්න. Seek ye first the kingdom of God and his righteousness, and everything shall be added unto you. පළමුවෙන් ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් හොයන්න, අනිත් හැම දෙයක්ම ලැබෙනවා. හැබැයි අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයයි උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමයි හෙව්වේ නැත්නම් දැන් අපිට ලැබිලා තියෙන මේ සියලු වසංගත, මේ සියලු ලෙඩ රෝග, මේ සියලු ව්‍යසනයන් අප කෙරෙහි එයි, අපව සොයාගෙන. සියලු දෙනාම නැගිට සිටින්න. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස පොළවද පෙරණ සියල්ලද මාවදාල සියලු බල දෙවියන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එකජනක පුත්‍රයානන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිතෝසේක. ඔවුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද, ආලෝකයෙන් ආලෝකයේද, සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිතෝ නමුත් මානු ලැබ පියාණන් වහන්සේ සමග එකම බවත් වැඳිව ඔවුන් වහන්සේ වැඩ සිටිනසේක. ඔවුන් වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අපෝදේශාද අප ගැලවීම උදෙසාද ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද ඔවුන් වහන්සේ අපෝදේශා පොන්සිය පිලාත් යටතේ කුරුසේ අනගැසුණු ලැබ මරණය වේදනා විඳ උකුත් වේ තැන්පත් කරන ලැබූසේක. ශුද්ධ ලියවිලි පරිදි ඔවුන් වහන්සේ තුන්වනදා උත්ථානෝසේක. ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවතුන්ද මලුන්ද විනිශ්චය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයානන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. ඔවුන් වහන්සේ දෙවසුරුන් මගින් කතා කරසේක. අපොස්තලයන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්ථාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලෝන්ගෙන් නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවනයද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි දැන් මේ මොහොතේ
අපගේ ආයුධයෙන් අපි දෙවියන්න් වහන්සේ වෙත පුද කර සිටිමු. අද මුළු මහත් ලෝකයක් අසරණ වෙලා ඉන්න මේ මොහොතේ මිනිස්සුන්ට දැන් දේව රාජ්‍යයේ වටිනාකම් නැවත තම පවුල් තුළට තම පෞද්ගලික ජීවිත තුළට වටිනාකම් තුළට එකතු කරගන්නට වුණ කාලයක අපි ජීවත් වෙන්නේ. එසේනම් අපි දේව තාත්තට මෙසේ කන්නලව් කරමු. විශ්වාසකින්ගේ ආඥා. විශ්වාසයෙන්ගේ යැදුම් ස්වාමිනී අප කරන යාඥා අසාවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා අසාවදාල මැනව. ආදර දෙවි පියාණනි දේව වචනේ අධ්‍යාත්මිකව අප සභාව පෝෂණය කරන්නා වූ ශුද්ධාත්ම පියතුමන් හා රාජගුරු මණ්ඩලයේද පූජා ප්‍රසාදවරුන් හා කන්‍යා සොහොයුරන් හට ශාරීරික මානසික සුවය හා ආධ්‍යාත්මික සුවය දානය කරනු පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසාවදාල මැනව. ආදර ජේසුනි සියලු මැවිල්ලේ නිර්මාර්ථවරයාණනි ඔබ වහන්සේ අපට දුන් ජීවිතේ අරුත නිවැරදිව වටහාගෙන එය දෙවදුන්ට ප්‍රසන්න ලෙස ගත කිරීමට අවසි වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසාවදාල මැනව. ආදර ජේසුනි අප මීසම් පවුල් තුල එකමුතුකම ගොඩනගමින් කැඩුණු බිඳුණු හදවත් ශක්තිමත්ව ඉටු කිරීමටත් තව තවත් අප සැමට දෙවදුන්ට ලන්වීමට අවසි වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසාවදාල මැනව. ආදර ජේසුනි මුළු ලොවක් වසාගෙන ඇති වසංගතයෙන්ද ගං වතුර උවරදින්ද අප සැම ආරක්ෂා කර ඔබ වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය තුල දිවිගෙවන්නට අවසි වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසාවදාල මැනව. සුළු මොහොතක් අපි අපගේ පෞද්ගලික ආයතීම් දෙවියන්ට වහන්සේ වෙත පුද කර සිටිමු. අපි විශේෂයෙන් යාඥා කරමු. මේ භයානක වසංගතයට ගොදුරු වූ අය අපේ රටේ විදේශ රටවල සිටිනවා. අප සමග බොහෝ රටවල අය මේ මොහොතේ අපත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ අයගේ ආයතීම් අප වෙත ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන් විවිධ ලෙඩ රෝග තුල සිටින අය, ශල්‍ය කර්මයන්ට භාජනය වී සිටින අය අපි මේ මොහොතේ යාඥා කරමු. ඇසක ශල්‍ය කර්මයකට භාජනය වී සිටින තාත්තා කෙනෙක් වෙනුවෙන්, ඒ වගේම ඉතාලි රටේ පුංචි දරුවෙක් හදවතේ ආබාධයක් නිසා මැෂින් එකකින් ජීවත් වෙන්නේ, ඒ දරුවව බාර කරමු. තවත් බොහෝ අය මේ කොරෝනා රෝගයට ගොදුරු වෙලා රෝහල්ගත වෙලා සිටින පවුල් පිටින්. බොහෝ අය මේ මව් රටට එන්නට හැකියාවක් නැතුව, වීසා නැතුව අසරණ වෙලා ඉන්නවා. රැකී ආරක්ෂා නැතුව අසරණ වෙලා සිටිනවා. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි, ඔබ වහන්සේ අපිට පොරොන්දු වී තිබෙනවා ජෝන්තුමාගේ සභාරංචි 14 ඔබ මාගේ නාමයෙන් අයදින කවර දෙයක් වුවද මම ඔබට දෙන්නෙමි කියලා. ජීවමාන පරිශුද්ධ ස්වාමීනි, මේ සියල්ල අපි ඔබ වහන්සේගේ නාමයෙන් අයදෙමින් ප්‍රාතිහාර්යයක් ඉල්ලලා අපි ඔබ වහන්සේට මෙසේ මොරගසන්නෙමු. මේකේදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පඬුරූප කිරීම. අපේ හැම දෙයක්ම උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. අපේ ජීවිතේ ජයග්‍රහණයන්, පරාජයන්, දුක, සැප, සතුට, කඳුල, මේ හැම දෙයක්ම අපගේ ජේසුනේ බාර ගන්න, දෙවි පියාණනේ බාර ගන්න. Siye
සහෝදරවරුනි මාගේ සහෝදරගේ යාගයේ සිල් බලත දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අතුරු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනයට සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. සදාතන දෙවී ස්වාමිනී අපගේ මේ දුබල පඬුරු අප ශරීරයට ආහාරයක්ද ආත්මයට නව ජීවිතයක්ද ලෙසින් දානය කරන ඔබ වහන්සේම එමගින් අපගේ ලෞකික මෙන්ම ලෝකෝත්තර අභිවෘද්ධිය සඳහා අවශ්‍ය සියලු දේ නොඅඩුව දානය කරන්නට කරුණා කළ මැනව. මේ ඔබ වහන්සේගේ සුදු දිව්‍ය භෝජනයට පංගුකාර වන අපට ස්වර්ගීක භෝජනය කරා යාමට අපට අපව හේතුවන්තයන් කළ මැනව. මේකෙදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍යද යුතුයද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනේ සියලු බලති දෙවී ස්වාමිනී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අපි වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය. මිනිසා කළ වරද ගැන අනුකම්පා කළ ඔවුන් වහන්සේ කන්‍යාවකගෙන් ඉපදීමට කරුණා කළසේක. ඔවුන් වහන්සේ කුරුසය මත දුක් විඳ නැසී නිත්‍ය මරණයෙන් අප ගලවා ගත්සේක. තවද උන්වහන්සේගේ මරණීය උත්ථාන වී ජීවිතය අපට දානය කළසේක. ඒ හේයින් ස්වර්ගික සුරදූත අග්‍රදූත සුරසේනා සමූහයේ නිරන්තර සාදු නාදයට අපගේ ගීත රාවය දෙක් කරමින් ඔබ වහන්සේගේම මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. සවිශුද්ධ සවිශුද්ධ ලෝකාග දෙවි ස්වාමින් වහන්සේ ශුද්ධ අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමෙන් පිළී තිබේ. ස්වර්ගයෙහි ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩනතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයෙහි ජය ශ්‍රී වේවා. එසේය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධය. සියලු ශිෂ්‍යදත්තාවේ උල්පත ඔබ වහන්සේමය. ඒ ඔබගේ ආත්මයන් වහන්සේගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි අවනතවාද සිටිමු. අපේසේ අදනේ මේ පඬුරු අප උදෙසා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වන සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙන පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගැන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි.
රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානදර ගැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පව්කම සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගුරවනු ලබන්නේ. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උපතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්තම වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණනි උන්වහන්සේගේ මරණද උත්ථානද සිහිපත් කරමින් ජීවනදායක පූපයද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හැම සිරිපින් ඔබට සේවය කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැමදෙන ශුද්ධ ආත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනත වෛද්‍ය සෙටමු. ස්වාමිනී මුළු ලොවේ පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ ස්වභාව සීකල මැනව. ෆ්‍රැන්සිස් නැමැති පොදු පියානන්ද, මල්කම් රංජිත් නැමැති අපාක රදගුරුතුමන්ද, සහායක රදගුරුතුමන්ලාද සකල පූජක හා පැවිදි පිරිසද මේ දිව්‍යාගයට සහභාගී වන්නා වූ සෑම කෙනෙක් සමගින් එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතිව මේ ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුන අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකය වෙතර ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්න මරියාවන්ද භාග්‍යවත් ජිසේතුමන්ද ජිසේවාස් මුනිතුමන්ද ශුද්ධ හෙලේනා මුනිස්වරියද සමග සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිව්‍ය වූ ශුද්ධවන්තයන් සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසුන් කළ මැනව. තවද උන්වහන්සේ සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් තුන මැනව අත්වැඳ ගන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන්නා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. Amen. Amen. ක්‍රිස්තුස් වහන්සේ තුලම ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි දේව රාජ්‍යයේ යාඥාව දේව රාජ්‍යයට ඇතුල්වීම සඳහා මේ උන්වහන්සේ අපිට කියලා දුන්නා වූ මේ බලගත් යාඥාව හරියට අපි ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට සුදුසුකම් ලැබෙනවා දේව රාජ්‍යයට ස්වර්ග රාජ්‍යයට ප්‍රවිෂ්ඨ වීමට. එසේනම් අපි හැම පවුලක්ම අපේ දේශයත් මේ මුළු මහත් ලෝකයක් උන්වහන්සේට බාර කරමින්
අපි ජේසුස් වහන්සේම අපට ඉගැන්වූ ඒ උතුම් බලගත් යාඥාවෙන් අපි මෙසේ දේව තාත්තට අපගේ ඒ සෑම දෙයක්ම මේ අපේ අසරණකම් සියල්ලක්ම අපි මෙසේ පුද කර සිටිමු. ගැලවීම දායක අනුපන්නිතයින් ප්‍රගුණ වේ. දේව උපදේශයෙන් පුහුණු වේ. ජේසුස් වහන්සේම අපට ඉගැන්වූ යාඥාවෙන් අපි දේව තාත්තට මෙසේ ආමන්ත්‍රණය කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙස සිදු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කරමැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළමැනව. පාප අවස්ථාවට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සිලෝ යහපතින් අප මුදාල් නමෙන්ද අපගේ මෙම ජීවිත කාලෙදී අපට සාමය දෙනෙමෙන්ද අපි ආයදමු. ඊට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මෙදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලද මහිමේද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් නමත අවදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් ඔබ වහන්සේ අපගේ පාපයන් නැතක ඔබගේ ස්වභාවයේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවට අප පවුල් තුළට සාමයේද සමගයේද දානය කරන්නට කරුණා කළ මැන. ඔබ වහන්සේ සදාටම වැඩ සිටිනසේක රජකම් කරනසේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය සමාදානය ඔබ සියලු දෙනා සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පව්හරණ දේවාංශ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ දේවාංශ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ දේවාංශ බාලකයාණනි අපට සාමය දුන මැනව. ස්වාමිනී වහන්සේගේ ශ්‍රී ශරීරයේ ශ්‍රී රුධිරය ලබා ගැනීම මහානිශය කරුණ ලැබීමට වරද කරුණ ලැබීමට හේතුවක් නොවේවා. ඔබ වහන්සේගේ යහපත්කම මගේ ශරීරයට සහ ආත්මයට සුබ වේවා. මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පව්හරණ තැනන් වහන්සේ මෙන්න දේව රාජ්‍යය වෙතට අපව ගෙන යන්නට මාර්ගය පහදා දුන් තැනන් වහන්සේ අජ බාලකයන්ගේ භෝජනයට කැඳවීම ලත් වූ භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ස්වර්ගීක ආහාරේ ඔබ සිරුරෙන් අප හටදී ශ්‍රී රුධිරය වගුරාලා අප ගත සිත සනසාලා
ස්වර්ගීක ආහාරේ ඔබ සිරුරෙන් අප හටදී ශ්‍රී රුධිරය වගුරාලා අප ගත සිත සනසාලා ස්වර්ගීක ආහාරේ ඇයි මේ තරම් ආදරේ අප වෙත පැවේ සමීදේ කල්වාරේ කුරුසේ ඔබ වයි බෙදා දුන්නේ දරන්න බෑ සමීදේ අමිලයි ඔබ ආදරේ අද හමි ඔබ නිරන්තරේ දිවි තිබෙන තුරා සමීදේ අද හමි ඔබ නිරන්තරේ දිවි තිබෙන තුරා සමීදේ ස්වර්ගීක ආහාරේ අපි යාඥා කරමු ස්වර්ගීක පියාණනි අප ලබාගත් දිව්‍ය භෝජනය ඔබ වහන්සේ තුළ එක් රැස් වූ දේව ජනතාවගේ ඒකත්වය අඟනුවස් යම්සේද එසේම මේ භෝජනය මගින් ඔබ වහන්සේගේ සභාව තුළ සමගියද සාමයද වැඩි වර්ධනය වීමට සලසනු මැනව ඔබ වහන්සේගේ පුත්‍රයන්න් හා ශුද්ධාත්මයන්න් සමග ඔබ වහන්සේ සදා කල්හිම වැඩ සිටිනසේක රජකම් කරනසේක ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි අපි ලබන සිකුරාදා දින සවස 7ට කුරුස දහන මෙහෙය සිදු කරනු ලබනවා. ඔබට සහභාගී වෙන්නට පුළුවන් YouTube තාක්ෂණය ඔස්සේ. ඒ වගේම සෑම ඉරු දිනකම උදෑසන 7ට ඔබට පුළුවන් YouTube තාක්ෂණය ඔස්සේ ශුද්ධ දිව්‍ය පූජා යාගයට සහභාගී වන්නට. නිසා අපි මේ සතිය උන්වහන්සේගේ දෑතේ තබමු. උන්වහන්සේට බාර කරමු මේ සතිය. උන්වහන්සේ අපිට කියනවා වෙහෙසවන්නා වූද බරසලන්නා වූද සියල්ලෙනි මා වෙතට එන්න මම නුඹලාට සැනසීම දෙන්න. අද මේ ශුද්ධ දිව්‍ය පූජා යාගයට සහභාගී වූ ඔබට ජීවමානවම ඒ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේව ලබා ගැනීමට නොහැකි වුණත් ඔබේ ආශාව තුළ උන්වහන්සේව ඔබ අධ්‍යාත්මිකව ලබා ගත්තා. උන්වහන්සේ දන්න ඔබේ දුක වේදනාව අද ජීවමානවම උන්වහන්සේව ලබා ගැනීමට බැරිව ලත වෙමින් සිටින අය. නමුත් උන්වහන්සේ දැන් ආත්මික ආකාරයෙන් ඔබ වෙතට එනවා. රෝගී ඔබ වෙතට එනවා. ලෙඩ ඇඳේ සිටින ඔබ වෙතට එනවා. ආරෝග්‍ය ශාලාවේ දැඩි සත්කාර ඒකකයේ සිටින ඔබ වෙතට එනවා.
ඔබේ වැඩපළ ඔබේ රාජකාරී මේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඔබේ ගොවිතැන් කටයුතු යන ගමනේදී බිමනේදී ආරක්ෂා කරන්න. විශේෂයෙන් ගම් වතුර උදුරට ගොදුරු වෙ සිටින අයව විශේෂයෙන්ම මේ ජනතාව ආරක්ෂා කර දෙන්නට කියලා මේ භයානක වසංගතෙන් ආරක්ෂා කර දෙන්නට කියලා අප මේ සමෙත් බොහෝ පවුල් මේ ගම් වතුර උදුරට ගොදුරු වෙලා සිටින අපි උන්වහන්සේට බාර කරමු. උන්වහන්සේගේ දයාතේ තබමු. මන්ද අපට සැනසීම සහනය උන්වහන්සේ තුලයි. ගීතාවලිය 62 අපිට කියන්නේ එකයි. මගේ සිතට සහනය දෙවියන් තුල පමණයි. මට ගැලවීම ලැබෙන්නේ තුමන්න්ගෙන් පමණයි. මම ඇලවුණු බිත්තියක්ද සෙලවෙන තාප්පයක්ද වෙන මිනිසෙක්. මගේ පර්වතයත් මගේ බලකොටුවත් මගේ ශක්තියත් දෙවිදානෝ. එබැවින් මම නොසැලී සිටින්නෙම්. අද මේ සිදුවෙන්නා වූ මේ ස්වභාවික විනාශයන් මේ වසංගතය හමුවේ නොසැලී සිටින්නට තියෙන එකම ශක්තිය සුදු ස්වාමිනේ දේවතාත්තේ සුදු ආත්මයන් වහන්සේ මේ සුදු ත්‍රිත්වය තුලින් අපට දෙන සහනයයි. අපි උන්වහන්සේගේ දයාතේ තබමු. මගේ සිතට සහනය දෙවියන් තුල පමණයි. 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 අද හුඟක් අය ලෙඩ රෝග තුල අසරණ වෙලා ආරෝග්‍ය ශාලා කොටත් යා ගන්නට නැහැකි තත්වයකට උදා වෙලා යේසුනි ඔබ වහන්සේ විවිධාකාර රෝගී තත්වයන් තුල සිටිය අයට ඔබ වහන්සේගේ දයාවේ දෑත යොමු වුණා. කරුණාවේ දෑත යොමු වුණා. ඔබ වහන්සේ ඒ අයට සුවය දුන්නා. එසේනම් ඔබ වහන්සේ ගතින් රෝගාතුරව සිටින සිතින් රෝගාතුරව සිටින ඒ හැමතෙම සහනය දෙන්න සැනසීම දෙන්න. මගේ ගතට සහනය දෙවියන් තුල පමණයි. මගේ ගතට සහනය දෙවිඳුන් තුල පමණයි. මගේ ගතට සහනය දෙවියන් තුල පමණයි. මගේ ගතට සහනය දෙවියන් තුල පමණයි. අද අපේ පවුල් ගොඩක් අසරණ වෙලා ජේසුනේ විරසක වෙලා කැඩිලා බිඳලා ඉහිරලා ගිහිල්ලා පවුල් ජීවිත අවුල් වෙලා ඒ පවුල් තුළට සැනසීම දෙන්න සහනය දෙන්න. අද දරුවන්ගේ ජීවිත අධ්‍යාපනයක් නැතිව අවුල් වෙලා සැනසීමක් නැහැ. ඒ මානසික ආතතියින් නිසා ඒ දරුවොත් වැරදි දේවල් වලට යොමු වෙලා ඒ පවුලට සැනසීම දෙන්න ජේසුනි. මගේ පවුලට සහනය දෙවියන් තුල පමණයි. මගේ පවුලට සහනය දෙවියන් තුල පමණයි. මගේ පවුලට සහනය දෙවියන් තුල පමණයි. මගේ පවුලට සහනය දෙවියන් තුල පමණයි.
අපේ රට වෙනුවෙන් අපි යාඥා කරමු. මේ COVID-19 වසංගතය නිසා අපේ රටෙත් ඉතාමත්ම අවදානන් තත්ත්වයකට පත් වෙලා දවසකට දැන් 50කට ආසන්න පිරිසක් මිය දෙනවා. නිවෙස් තුලම මිය දෙනවා. රෝහල් වල ඉඩ නැහැ. එකම ඇඳේ කොරෝනා රෝගීන් 2-3 දෙනා ඉන්නවා. අපේ රටට සහනය සුවය ඔබ වහන්සේ තුලයි. ඔබ වහන්සේ අපිට සැනසීම දෙන්නේ නැත්නම් සැනසීමක් කොයින්ද ජේසුස්? අපි යාඥා කරමු විශේෂයෙන් මේ රට පාලනය කරන සැමට ඒ ප්‍රඥාව දෙන්නට කියලා. විශේෂයෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න වෛද්‍යවරුන් හෙදියා ආරක්ෂක අංශවල සිටින අය. මේ හැම කෙනෙක්වම ආරක්ෂා කර දෙන්නට කියලා අපේ රටට සහනය ඔබ වහන්සේ තුල පමණයි. මගේ රටට සහනය දෙවියන් 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 තුල පමණයි. අද මුළු මහත් ලෝකයම අසරණ වෙලා එකම මළගයක් බවට පත් වෙලා ලක්ෂ සංඛ්‍යාත ගණනෙන් දවසින් දවස ජීවිත විනාශ වෙද්දී දෙවියන්ව එපයි කියලා ගිය මේ ලෝකයට දැන් එකම සහනය දෙවිඳුනේ ඔබයි. අද හැම රටක්වක්ම මේ අසරණ තත්වයට පත් වෙලා මුළු ලෝකයටම සහනය ජේසුනේ ඔබ වහන්සේ දේව දයාවේ ජේසුනේ ඔබ වහන්සේ අබ්බා පියාණන් වහන්සේ සුද්ධ වූ ආත්මයන් වහන්සේ සුද්ධ වූ ස්වාමීන් වහන්සේ මේ සැනසීම දෙන්න. මුළු ලොවටම සහනය දෙවියන් තුල පමණයි. මුළු ලොවටම සහනය දෙවියන් තුල පමණයි. මුළු ලොවට සහනය දෙවියන් තුල පමණයි. මුළු ලොවට සහනය දෙවියන් තුල පමණයි. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්වබලධාරී දේව මහෝත්තමයන්න් වන පියාණන් වහන්සේද පුත්‍රයන්න් වහන්සේද ශුද්ධාත්මයන්න් වහන්සේද ඔබ සෑම ආශිර්වාද කොට ආරක්ෂා කර සුවපත් කරන සේක්වා. ආමේන්. යන්න සාමෙන් හා ප්‍රේමෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. මව්පිය දූ දරු එක පවුලක් විලසේ කැපවෙමු වැයවෙමු නමනවන්නට කිතු සවිදුන් සෙවනේ මාංශගත වෙමු ගම හඳ ගැස්මට ඉපැදුණු රන් පොළොවේ රාජක පූජක දිවැසි දනු අපි එකමුතු ගම්මානේ රාජක පූජක දිවැසි දනු අපි එකමුතු ගම්මානේ නිවිඳුන් හඳ අසනා අපි විමුතු දරු
අසනා අපේ වෙමු දෙමාපියෝ දෙව් හඬ ගමට දෙනා තරුණ තරුණියෝ වමු අපි උදා කරන්නට ගම තුල දහම් උදාවක් ආරාධනා සත්කුරුසියදැලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීතු සාන්තුගේ නාමයෙන් ආමෙන්. ජේසුපීටයි Father.